හරි එහෙනම් අපි අද පටන් ගමු. අද සෙෂන් එකත් එක්ක අපිට කතා කරන්න තියෙනවා network address translation කියන එක ගැන. එතකොට network address translation කොහොමද static එක connect කරන්නේ, කොහොමද dynamic විදියට අපි පාවිච්චි කරන්නේ. එතකොට කතා කරන්න තියෙනවා syslog server එක ගැන. syslog server එක ගැන description එකක් තියෙනවා ඔයගලන්ට. NTP server එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි වෙලාවත් එක්ක බලමු DHCP DNS ගැන කතා කරන්න. එහෙනම් මම යන්න මගේ පළවෙනි ස්ලයිඩ් එකට. පොඩි රීකැප් එකකටත් එක්ක මෙතනට අපිට කතා කරන්න ඕන වෙන නිසා මම පොඩි හැඳින්වීමක් කරන්න මේ රීකැප් කරන්න පොඩක් ප්‍රයිවට් සහ පබ්ලික් ඇඩ්‍රස් ගැන. අපි 1981 93 කාල සීමාවෙදී මෙන්න මේ IP address කියන දේ public සහ private කියලා වෙන් කරලා තිබුණ නැහැ. ඒගොල්ලෝ මෙන්න මේ විදිහට address ටික කාණ්ඩ පහකට වෙන් කරලා තිබුණා. ඕගලන්ට ඇත්තටම මේ address ගැන ගොඩක් කතා වුණා මේ session එකේදී. මම හිතලා මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ. මේ වගේ කොටස් පහකට A B C D සහ E කියලා කොටස් විදිහට අපි මේ කාල සීමාව තුළදී පාවිච්චි වුණා. එතකොට මෙන්න මේ මෙතනින් ගියාම මෙන්න මේ ABC කියන තුන ගත්තොත් මේවා public address එහෙම නැත්නම් internet routable address කියලා කිව්වා. අපි එතකොට class D එකේ ගත්තොත් ඒවා multicast address කියලා කිව්වා. multicast address එක කියන එක මතක ඇති ඔයගලන්ට. එකම copy එකක් group of device වලට අවන්න ඕන නම් අපි ඒකට use කරනවා multicast address space එක. එතකොට class E කියන එක බැලුවාම ඒක අතරම use වෙන්නේ නැති unused space එකක් විදියටත් ඒකේ experimental address විදියට සහ labs වල use කරන්න විදියට තමයි මේගොල්ලෝ මේක define කරලා තිබුණේ. එතකොට එතනින් එහාට ගියාම 1993 දී මේකට පොඩි අර්ථකථනයක් දුන්නා ABC කියන address space තුන අරගෙන මේගොල්ලෝ මේකට දුන්නා slash notation එක. ඒ කියන්නේ cider classless interrouting interdomain routing කියන concept එක 1993 දී ගෙනාවා. මේකෙන්දී අපිට ලේසි වුණා මේ mechanism එකෙන් host portion එක මොකද්ද, network portion එක මොකද්ද කියලා identify කරගන්න. ඒත් එක්කම අපි 1996ට ගියොත් මේගොල්ලෝ RFC 1918 කියන documentation එකත් එක්ක හඳුන්වලා දුන්නා ABC කියන address space තුනට private address range එක. private address range එකක් හඳුන්වලා දුන්නා. මොකද මේක හඳුන්වලා දෙන්න ප්‍රධාන හේතුව උනේ මේ address වල තියෙන අඩුවීම නිසා. මිනිස්සු වැඩි වශයෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගන්නකොට මේ IP addresses use කරන්න ගත්තා. එතකොට මේගොල්ලෝ මේක හඳුන්වලා දුන්නා private address space එක. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම එතකොට මේ use කරන public IP address මට use කරන්නත් පුළුවන් මගේ organization එකට, ඔයාට use කරන්නත් පුළුවන් ඔයාගේ organization එකට. මෙන්න මේ වගේ address වල අඩුවීම පාලනය කරන්න තමයි මේක හඳුන්වලා දුන්නේ. ඒත් එක්කම ගත්තොත් අපි කතා කරොත් non routable IP addresses on internet route කරන්න බැරි addresses ටික ගත්තොත් එහෙම අපේ පළවෙනියට තියෙන තුන අපි දැන් කතා කරා IP මේ private IP address range එක. එතකොට මේ 169 කියන range එකක IP address එකක් තියෙනවා. මේක පොඩක් special IP address එකක්. මේකත් internet route කරන්න බැරි address එකක්. මේක IETF ඒ කියන්නේ Internet Engineering Task Force එක මේක මේ block එක define කරේ IPv4 link local address එකක් විදියට. මෙන්න මේ link local address එකක් විදියට define කරා මේක local subnet එකෙන් එළියට යන්න බෑ. ඒ කියන්නේ private address එකක්ම තමයි. එතකොට Microsoft ලා මේක identify කරා APIPA කියලා APIPA addresses කියලා auto configuration private address කියලා. එතකොට මේ address use වෙන්නේ
මේ ඇඩ්‍රස් ඇත්තටම යූස් වෙන්නේ ඔයගලගේ නෙට්වර්ක් එකේදී. මැනුවල් හෝ DHCP හෝ කන්ෆිගරේෂන් නැත්තම් ඒගොල්ලෝ මේ ලින්ක් එකෙන් ලින්ක් එකට කතා කරගන්න. ඔයගලන්ට මතකද IPv6 වලදී කතා කරා ලින්ක් ලෝකල් ඇඩ්‍රස් එකක් ගැන. අන්න ඒ විදිහට මේගොල්ලෝ කමියුනිකේට් කරන්න try කරා මෙන්න මේ ඇඩ්‍රස් රේන්ජ් එකත් එක්ක. එතකොට මේ ඇඩ්‍රස් එක ඔයගලගේ නෙට්වර්ක් එකේ කොහේ හරි තැනක දැක්කොත් මේක immediately change කරන්න වෙනවා. මොකද හේතුව තමයි මේක public internet route කරන්න බැරි ඇඩ්‍රස් එකක්. ඒ වගේම most private networks මේ ඇඩ්‍රස් එක allow කරන්නේ නැහැ. මේ වගේ ඇඩ්‍රස් එකක් ඔයගොල්ලෝ දැකපු ගමන් ඔයගොල්ලෝ ටක් ගාලා දැනගන්න ඕන මේකේ DHCP config කරලා තියෙනවා නම් DHCP server එකේ මොකක් හරි fail එකක් තියෙනවා DHCP හරියට වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට අන්තිම ඇඩ්‍රස් තුන ගත්තොත් මේ ඇඩ්‍රස් තුන ඇත්තටම ඇවිල්ලා public addresses. මේක ඇත්තටම ඉන්ටර්නෙට් රවුට් කරන්න පුළුවන් public address range එකක්. එතකොට මේක දීලා තිනවා මේ address range එක දීලා තියෙන්නේ public route කරන මේ demonstration purpose වලට විතරයි. මේවට කියනවා pretend address කියලා. එතකොට මේ demonstration purpose එකට තමයි මේක දීලා තියෙන්නේ. මොකද හේතුව තියෙන්නේ අපි මේ public IP address use කරන වෙලාවට යම්කිසි මොකක් හරි customer කාට හරි මෙන්න මේ public IP address එක assign වෙලා තිබුණොත් අපි මේ block ඇතුලේ ඉතින් එතකොට පැකට් රවුට් කරන්න ගියන් පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මේවා ඇත්තටම public IP addresses උනාට මේවා non routable public address කියලා තමයි identify කරගන්නේ. මේවා lab වල demonstration purpose වලට තමයි යොදාගන්නේ. එතකොට මෙන්න මේ කතන්දරෙත් එක්ක අපිට එනවා concept එක මේ private IP address හඳුන්වා දීමත් එක්ක අපිට එනවා පොඩි concept එකක්. මොකද හේතුව තියෙන්නේ public IP address ටික route කරන්න බැරි නම් internet වලට මේකට mechanism එකක් තියෙන්න ඕන. මොකද්ද මේකට තියෙන mechanism එක? මේක යම්කිසි විදියකින් මේ public IP address ටික මේ private IP address ටික public IP address බවට convert කරන්න ඕන. මෙන්න මේ convert කරන mechanism එකට අපි කියනවා network address translation. එහෙම නැත්නම් NAT කියලා කියනවා. එතකොට මෙන්න මේ NAT වලදී වෙන්නේ ඔයගලන්ගේ මෙතන මම මේ පෙන්නලා තියෙන විදිහට 10.0 network එක ගත්තොත් router එකක් තියෙනවා F0/0 කියන interface එකකින් connect වෙලා මේ router එකෙන් වම් පැත්ත ගත්තොත් ඔයගලන්ගේ network එක ගොඩක් වෙලාවට මේ වගේ network එකක් තමයි ඔයගොල්ලෝ use කරන්නේ ඔයගලන්ගේ ගෙදර. මොකද private address space එක පාවිච්චි කරනවා devices ගොඩක් connect වෙලා තියෙනවා router එකක් internet යනවා. මෙන්න මේ වගේ මේ topology එකක් තමයි ඔයගොල්ලෝ මේ home users ලා විදියට පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේක route කරන්නේ කොහොමද? මේක කියන්නේ මෙන්න මේ network address translation එකෙන්. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. මේක වෙන්නේ කොහොමද කියලා බලන්න ඉස්සෙල්ලා අපි බලමු මේක වෙන්නේ කොහොමද ඉස්සෙල්ලා කියලා මේ address types මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම address types ගත්තොත් මේ NAT වලදී අපි කියනවා SNAT සහ DNAT කියලා. මේකට කියනවා source NAT සහ destination NAT කියලා. එතකොට මේ source NAT සහ destination NAT කියන්නේ මොකද්ද? ඔයාගේ මේ private space එකේ ඉඳන් කියන්නේ ඔයාගේ ගෙදර ඉඳන් ඔයාගේ router එකේ ඉඳන් router එකෙන් එළියට යන packet එකක් එළියට යනකොට ඒ packet එකේ source address එක change කරනවා. ඒ source address එක change කරනවා මෙන්න මේ packet එකක් send කරනකොට. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත ගත්තොත් මේ packet එකක් ඔයාගේ public internet වල ඉඳන් private network එකට එනකොට මෙන්න මේ destination address එක දැන් අපි ගත්තොත් අපි packet එකක් යවුවාම අපේ source IP එක විදියට දාලා ඒ packet එකට respond කරන්නේ destination IP එක විදියට flip කළානේ. එතකොට මේ destination IP එක අපේ private network එකට එනකොට ඒක modify කරනවා SNAT වලදී. එතකොට මෙන්න මේක තමයි source NAT කියලා කියන්නේ. destination NAT කියලා ගත්තොත් DNAT එකේදී කරන්නේ
ප්‍රයිවට් නෙට්වර්ක් එකේ ඉඳන් පබ්ලික් නෙට්වර්ක් එකට යනකොට මෙයා කන්වර්ට් කරන්නේ මෙයා මොඩිෆයි කරන්නේ මෙන්න මේ ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක. එතකොට පබ්ලික් වලින් ඉඳන් ප්‍රයිවට් එකට එනකොට මෙයා මොඩිෆයි කරන්නේ සෝස් ඇඩ්‍රස් එක. මේක සාමාන්‍යයෙන් real use කියලා දාලා තිනවා. එතකොට මේක සාමාන්‍යයෙන් අතරම පාවිච්චි වෙන්නේ නැහැ. අපි සෝස් net ගැන තමයි කතා කරන්නේ ගොඩක්ම. කියන්නේ ඔයාගේ network එකකින් එළියට ඔයාගේ router එකකින් එළියට යනකොට මේ IP address එකේ packet එක මාරු කරන එකත් එළියේ ඉඳන් packet එකක් ඔයාගේ router private network එකට එනකොට destination address එක මාරු කරන එකක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරි මේක ගත්තොත් අපිට මේ source net ගැන කතා කරොත් මේ source net ගැන කතා කරොත් අපිට කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් static nets, dynamic net සහ dynamic net with overload කියලා. මේ static net එකේදී කරන්නේ අතරම private IP එකක් private IP එකක් map කරනවා public IP එකත් එක්ක. ඒ වගේම dynamic IP එකේදී වෙන්නේ private IPs map කරනවා public IP වල තියෙන, ඒ කියන්නේ address pool එකක් තියෙනවා නම් private address pool එකක් මේ private address pool එක available විදියට public addresses වලට match කරන එකට තමයි dynamic කියන්නේ. මේකත් ගොඩක් වෙලාට use කරන්නේ නැහැ. දැන් අර මම ඕගලන්ට ඉස්සෙල්ලා පෙන්නපු topology එකත් එක්ක home network එකකදී ගොඩක් වෙලාට use කරන්නේ මෙන්න මේ අපි කතා කරන තුන්වෙනි type එක port address translation කියලා අපි මේකට කියනවා. මොකද මේක port address එක තමයි වෙනස් කරන්නේ. IP address එකත් එක්ක port address එක අපි ඒකට කියනවා අපි TCP සහ UDP protocols ගැන කතා කරද්දී ලේෆෝ ගැන කතා කරද්දී අපි socket එකක් කියලා එකක් හඳුනගත්තා. IP address එකත් එක්ක port එක map කරනකොට අපි කියන socket එකක් කියලා. එතකොට මෙන්න මේකෙදි private address map කරනවා public IP එකකට. public IP එකක් හෝ අඩු IP ගානකට. ඔයාගේ network එකේ organization එකේ computer 100ක් තියෙනවා නම් ඒ computer 100ට එක public IP address එකක් විතරක් පාවිච්චි කරොත් මදි වෙනවනේ. ඒ වගේම පොඩි address space එකක් /30/29 වගේ address range එකක් පාවිච්චි කරනවා. එතකොට මේක තමයි මුළු හැමෝම use කරන්නේ. මෙන්න මේ PAT කියන technology එක. හරි. එතකොට network address translation එකක් කියලා කියන්නේ මොකද්ද? protocol එකක් modify කරනවා. එයාගේ source address එක හෝ destination IP address එක. එතකොට සහ port number එක. මේ message එක travel කරද්දී router එකෙන් එළියට සහ router එකෙන් ඇතුළට. මෙන්න මේක තමයි network address translation එක කියලා කියන්නේ. මෙතනදී අපි ගිය සතියේ කතා කරා router එකකින් router එකකට කියන්නේ devices හරහා යනකොට මේක වෙනස් වෙන්නේ මේ frame එකක තියෙන data link layer එකේ තියෙන address එක විතරයි, MAC address එක විතරයි කියලා. අන්නේ කතා කරපු address මේ කතා කරපු දේ මෙන්න මේ concept එකත් එක්ක violate වෙනවා. මොකද අපි ගිය සතියේදී කිව්වා IP packet එක header එක වෙනස් වෙන්නේ නැහැ destination එකට යනකම් කියලා. එතකොට මෙතනදී ඒ කියපු කතන්දරේ පොඩ්ඩක් violate වෙනවා මෙන්න මේ net කියන concept එක ආවම පස්සේ. එතකොට මේ net involve වෙන්නේ නැත්නම් කිසිම අවස්ථාවකදී මේ IPs වල changes වෙන්නේ නැහැ destination එකට යන ගමන්. හරි මෙන්න මේක තමයි net කියන concept එක තුලින් ඔයගලන්ට අත්‍තරම තියෙන අපි බලමු ඊට පස්සේ static net කියන්නේ මොකක්ද කියලා. හරි static net වලදී කරනවා කියලා කිව්වේ මොකද්ද අපි? static net වලදී කරනවා කිව්වේ private IP එකක් public IP එකත් එක්ක map කරන එක. මේකේ මම අර පොඩ packet එක දිග්ගස්සලා ගත්තොත් source සහ destination IP එක තියෙනවා, TTL value එක තියෙනවා, source port destination port එක තියෙනවා. එතකොට segment වල sequence numbers තියෙනවා. ඒ sequence numbers වලට අපෝ acknowledgement numbers තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඔයගොල්ලෝ අර IP packet ගැන අපි කතා කරන්නේ layer 3 වලදීනේ. layer 4 වල ඉඳන් layer 3 වලට එනකොට add වෙන දෙකක් තමයි මෙන්න මේ source port සහ destination port කියලා. මේක පොඩ්ඩක් සරල කරලා පෙන්නුවොත් එහෙම අපිට අවශ්‍ය කරන දේවල් ටික විතරක් ගත්තා. source IP address එක, destination IP address එක, source port එක සහ destination port එක.
එතකොට අපි මේකෙදි කරන දේ දිහා බැලුවොත් අපි ඇත්තටම කරන්නේ මේ ඉන්ටර්නෙට් එකේ ඉන්නවා යූසර් කෙනෙක්. ඉන්ටර්නෙට් යූසර් කෙනෙක් ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති 198 කියන ඇඩ්‍රස් එකකින්. මේ ඉන්ටර්නෙට් එකේ ඉන්න යූසර් try කරනවා මෙන්න මේ 10.0.0.80 කියන වෙබ් සර්වර් එකට access කරන්න. හරිද? එතකොට මෙන්න මේ වෙබ් සර්වර් එකට access කරනකොට අපේ වෙබ් සර්වර් එකේ මෙතන තියෙන්නේ private address එකක්. එතකොට මේ private address එක අපිට මේ user ට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මොකද එයා destination IP එක විදියට මේ පෙන්නලා තියෙන විදියට 10.0.0.80 කියන message address එක දාලා ඇව්වොත් එයාට හම්බ වෙන පළවෙනි තැනදීම හම්බ වෙන පළවෙනි router එකෙන්ම මේක throw කරලා දානවා. මොකද හේතුව තියෙන්නේ private address වලට route කරන්න බෑ public space එකේ. ඒක නිසා එයා අයින් කළා දානවා. ඉතින් එතකොට මෙන්න මේකට මොකක් හරි මෙකනිසම් එකක් තියෙන්න ඕන. මේ මෙකනිසම් එක ගැන කතා කරාම මේ අර මෙතනදී අර මම කිව්වේ මේ ඉන්ටර්නෙට් එකේදී මේක throw කරලා දානවා කියලා පැකට් එක. එතකොට අපි මෙතන බැලුවොත් ඔයාට මෙන්න මේ static net use කරන්න ඕන නම් ඔයාගේ organization එක ඇතුළට ඔයාට ISP internet service provider ඒ කියන්නේ ISP ඔයාට දෙනවානේ address එකක්. ගොඩක් වෙලාවට අපිට දෙන්නේ static IP එකයි. එතකොට අපි organization එකක් නම් අපිට පුළුවන් request කරන්න address block එකක්. මට එක address එකක් මදි. මට address කීපයක් ඕන. එතකොට එයා අපිට දෙන්නේ /30 කියන address එක නම් අපිට ඇත්තටම හම්බෙන්නේ එක address එකයි. මොකද හේතුව තියෙන්නේ අපේ router එකට එක IP එකක් යනවා. එතකොට ඒකත් එක්ක connect වෙන ISP ගේ router එකට අනිත් IP එක sign වෙනවා. එතකොට අපි 29 block එකක් ගත්තොත් අපි request කළා අපි පොඩ්ඩක් වැඩිපුර ගෙවලා අපි IP address block එකක් ගත්තොත් මේ 203 කියන network එක /29 කියලා ඕගලන්ට පේනවා ඇති. මෙයාගේ network address එක 0 පළවෙනි host එක 1 අන්තිම host එක 6 සහ broadcast address එක 7. එතකොට මෙන්න මේ address block එකක් ගත්තේ ඇයි? මෙන්න මේ static net ගැන කතා කරනකොට අපිට තවත් IP address එකක් ඕන වෙන නිසා. හරි මම මෙතනදී පෙන්වුවොත් එහෙම ඔයගොල්ලෝ අපේ internet service provider ISP ට connect වෙලා තියෙන පැත්තේ තියෙනවා F0/1 203.0.113.2/29 කියන මේ range එක. එතකොට මේ range එක දිහා අපි බැලුවොත් එහෙම මේකේ range එකේ එක IP address එකක් 2 කියන IP address එක අපිට අපේ fast internet 0/1 කියන එකට assign වෙලා තියෙනවා. එතකොට 1 කියන එක අනිත් පැත්තේ ISP ගේ router එකට assign වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් අපේ IP address space එකෙන් අපි ගත්ත block එකෙන් addresses දෙකක් අපි දැනට use කරලා තියෙනවා. එතකොට අපිට available තියෙනවා තවත් addresses 4ක්. මෙන්න මේ IP address 4න් එක IP එකක් අරගෙන අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ මෙන්න මේ IP එකක් අරගෙන මේ IP එකට අපි map කරනවා මෙන්න මේ internal network එකේ අපිට අවශ්‍ය server එක හෝ මොකක් හරි. දැන් මෙතන විදියට නම් මෙන්න මේ server එක. මේ server එක තමයි අපිට මේ IP එකත් එක්ක map කරන්න ඕන. මොකද මේ IP එකත් එක්ක map කරාම ඔයාට එතකොට user ට ඔයාගේ private address එක දාලා message එකක් send කරන්න ඕනේ නැහැ. packet එකක් send කරන්න ඕනේ නැහනේ. එතකොට මේ router එකට packet එක ආව නම් හරිනේ. මේ router එකට packet එක ආව නම් මේ 203 කියන address එකකින් අපි assign කරලා තිනවා නම් මෙන්න මේ 10.0 network එකේ web server එක කිසි මේ ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ user ට පුළුවන් වෙනවා අපේ web server එක access කරන්න. මේ විදිහට බැලුවොත් අපි ඉස්සෙල්ලා මේ destination IP address එක විදිහට use කරේ මෙතන මේ private address එක.
මේ private address space එක තමයි මෙතන use කරේ. දැන් ඒ වෙනුවට මෙයා generate කරන packet එකට මෙයා දානවා destination address එක 203.0. අපේ අර extra තිබ්බ IP address space එකෙන් IP address එකක් 3 කියන address එක දාලා මෙයාගේ source address එක විදියට 198 දාලා එතකොට මෙයා generate කරනවා message එකේ port එක විදියට දානවා femoral port එකක්. අපි කතා කරා femoral ports ගැන. මේ random port එකක් තමයි මෙතනදී මෙයා generate කරන්නේ. එතකොට ඒ වගේම තමයි අපේ web server එකට අදාළව listen කරන් ඉන්න port එකක් තියෙනවා. ඒ port එකට අපි කියනවා 80 කියලා. HTTP වල 80 කියලා කියනවා. HTTPS නම් 443 කියලා කියනවා. එතකොට මෙන්න මේ port එක well defined port එක යාගේ destination port එක විදියට දාලා මේ message එක send කරනවා. මෙන්න මේ F0/1 කියන interface එකට. හරි මේ interface එකට ආවහම මේ interface එකෙන් බලනවා මේ interface එකට මේ IP addresses දාලා ආවම මේ interface එකෙන් බලනවා මේ router එකේ interface එකේ අපි config කරලා තියෙනවා 10.0 network එකට යන්න ඕන නම් මෙන්න මේ 3 හරහා එන්න කියලා. එතකොට මෙන්න මේ router එකට ආවෙ පස්සේ මෙයා දන්නවා මොකද්ද මේ translation එක. මේ router එක තමයි translation එක කරලා තියෙන්නේ. එතකොට මේ 203 කියලා දාලා මෙතනට එව්වා. එයාගේ source IP එක දාලා destination එක විදියට දාලා 203.0.113.3 කියලා දාලා එව්වා. එව්වාම මේ router එකට ආවෙන් පස්සේ router එක explain කරලා බලනවා එයාගේ table එකේ මොකද්ද මේකත් එක match වෙන IP address එක කියලා. එතකොට එහෙම බැලුවාම IP address එක මොකද්ද කියලා එයා කරන්නේ replace කරනවා map කරලා තියෙන එයාගේ IP address එක. කියන්නේ මෙයා අර ආපු packet එකේ තිබ්බ destination address එක මෙයා වෙනස් කරනවා. මෙතනදී මේ router එකෙන් වෙනස් කරනවා private IP address එක. ඒ කියන්නේ private IP address කියන්නේ මේ අපේ network එක පැත්ත. මේකට වෙනස් කරනවා. මේකට වෙනස් කළා මෙයා packet එක send කරනවා ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ web server එකට. එතකොට ඒ වගේම තමයි web server එකෙන් request එකක් generate වෙනවා. response එකක් generate වෙනවා. මේ response එක generate වෙනකොට මේක generate කරන response එක එයාගේ source IP address එක විදියට දානවා 10 range එකේ address එක. එයාට packet එක ආවේ 198 කියන source එකෙන් නිසා එයාට packet එක ආවේ ඒ destination එකෙන් නිසා එයා destination address එක විදියට මේක දානවා. එතකොට source port සහ destination port කියන එක flip කරනවා අර වගේම. මොකද web server එකෙන් තමයි request එක යන්නේ. එතකොට ඒක source port එක 80 කියලා දානවා. එතකොට destination port එක මෙන්න මේ අර ඉස්සර generate කළේ femoral port එක දානවා. දාලා මේ message එක send කරනවා ආයි මෙන්න මේ router එකට. මේ router එකට ගියන් පස්සේ මෙයා ආයිත් කරන්නේ මොකද්ද? මෙයාට map කරලා තියෙනවා මේ 10.0.0.80 කියන address එක map කරලා තියෙනවා මෙන්න මෙතන 203 address එකකට. මේ address එක මෙයා කරන්නේ මේ address එක 10.0 address එක අයින් කරලා ඒ වෙනුවට source address එක විදියට මෙයා add කරනවා මෙයාට map කරලා තියෙන address එක. මේ map කරලා තියෙන address එක මේ assign කරලා මේ packet එක යවනවා. මේ packet එක user එකට ගියාම කිසි ප්‍රශ්නයක් නැතුව user ගේ requirement එක fulfill වෙනවා. user web request එකක් එවුවා userට ඒ request එක response එක හම්බුණා. හරි මෙන්න මේක තමයි මේ net වලදී static net වලදී වෙන්නේ. අපි බලමු මේ මේක කොහොමද වෙන්නේ කියලා packet tracer එකේදී. හරිම සරලයි අත්තටම මෙච්චර තියරි ගොඩක් මේකට කිව්වට මේක මැප් කරන්න ගියාම ගොඩක් වෙලාවට හරිම සරලයි. ඔයගලන්ට මම පෙන්නන්නම් මෙන්න මේ මගේ packet tracer එක මම හිතන්නේ පේනවා ඇති. හරි මේ packet tracer එක දිහා බැලුවොත් අපේ ඉස්සෙල්ලා කතා පෙන්නපු topology එකත් එක්ක ගත්තාම මෙන්න මෙතන ඉන්නවා 198 කියන range එකේ user. මේ user ඉන්නවා. එතකොට මේ user තමයි try කරන්නේ මෙන්න මේ user තමයි try කරන්නේ අපේ web server එකට access කරන්න. එතකොට අපිට 198.51.100.77 කියන IP address එකෙන් තමයි මේ source IP address එක වෙන්නේ. එතකොට මෙතන 1
51.100.1 කියන එක default gateway එක විදියට තියෙනවා යාගේ. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එමු ඔයාලට පේනවා ඇති IP address දෙක මම අර ඉස්සෙල්ලා කතා කරපු විදියට 29/block එකේ IP address දෙක assign කරලා තියෙනවා මේ internet router එකට සහ අපේ router එකට. අපේ router එකට දෙකක් internet router එකට එකක් කියලා assign කරලා තියෙනවා. එතකොට මේකෙදි මම කරලා තියෙනවා static route එකක් දාලා තියෙනවා R1 වලට. මොකද static route එකක් අපි අනිවාර්යෙන් දාන්න ඕනේ මෙන්න මේ අපේ network එකේ තියෙන traffic එක එළියට යවා ගන්න ඕන නම් අපේ මේ 10 range එකේ address වලට නැතුව packet එක generate වුණොත් ඒ packet එක එළියට යවා ගන්න ඕන නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ static route එකක් default route එකක් මෙතන ඇත්තටම default route එකක් දාන්න ඕන මෙන්න මේ එළියට. එළිය තියෙන interface එකට. අපිට connect වෙලා තියෙන interface එකට. එතකොට මම ඔයගලන්ට පෙන්වුවත් අනිත් දේවල් වල කිසිම IP addresses ටික දාලා විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් එම් වෙබ් සර්වර් එකේ ගත්තොත් මම වෙබ් සර්වර් එක index file එක edit කරලා තිනවා මෙන්න මේ විදියට. එතකොට ඔයගලන්ට මගේ router එක පෙන්වුවොත් එහෙම show IP interface brief ගහලා මෙතන බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති මෙතන මගේ gigabyte 0/0 කියන network එක configure කරලා තිනවා මෙන්න මේ 0.1 කියන එකෙනුත් අනිත් පැත්තේ serial interface එක configure කරලා තිනවා මෙන්න මෙතන මේ අපේ public IP address එක. එතකොට අපි මේක බැලුවොත් මෙතනදී තව මම ඔයගලන්ට පෙන්නන්නම් IP route එකක් ගහලා ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනදී මම අර කියපු default route එක දාලා තිනවා serial interface එකකින් එළියට default route එකක් මෙතනදී දාලා තිනවා. අනිත් දේවල් කිසිම දෙයක් වෙනසක් වෙලා නැහැ මේ network එක තියෙනවා. එතකොට connect කරලා තියෙන IP එක directly connected network දෙක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට අපි බැලුවොත් මේ router එකේ අපි configure කළා නැහැ කිසිම විශේෂ දෙයක්. මෙයාගේ router එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් එයාට connect වෙලා තියෙන directly connect වෙලා තියෙන routes ටික විතරයි මෙයාගේ router එකේ තියෙන්නේ. හරි මම දැන් ඕගොල්ලන්ට මෙන්න මේ PC එකෙන් command prompt එක අරගෙන මම මේ PC එකෙන් ping කරනවා මේ user ගේ default gateway එකට. ඒ කියන්නේ 198.51.100.1 ප්‍රශ්නයක් නැහැ ping වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත ගත්තොත් අපි ping කරනවා 203.0.113.1 කියන IP එකට. ප්‍රශ්නයක් නැහැ router එකේ අනිත් පැත්තේ interface එක ping වෙනවා. එහෙමනම් අනිත් පැත්තට අනිත් router එකට ping කරොත් ඒකත් ping වෙනවා. ඇයි මෙහෙම ping වෙන්නේ? අපි කතා කරා static route එකක් හරි දාන්න නැතුව මේ විදිහට ping වෙන විදිහක් නැහැ. මොකද different networks දෙකක්. මේ different network 198 කියන network එකක් මේක /24 network එකක්. ඇත්තටම මෙතනදී අනිත් පැත්තෙන් ගත්තොත් එහෙනම් 203 කියන network එක /29 network එකක්. මේක completely different subnet එකක්. එතකොට එහෙමනම් අපි මුකුත් default route එකක් හත් static route මොනවද දාන්නේ නැතුව මේක මෙතනට ping වෙනවා. මොකද හේතුව තියෙන්නේ මේවා අපි අර ඉස්සෙල්ලා කතා කරපු public addresses. හැබැයි මේවට internet route කරන්න බෑ. ඇත්තටම අපි මෙතනදී මේ demonstration purpose වලට මේවා public IP addresses විදියට use කරනවා. එතකොට දැන් අපේ requirement එක තමයි මෙන්න මෙතන තියෙන interface එක. මෙන්න මෙතන R1 කියන interface එක අපි configure කරන්න ඕන මෙන්න මේ translation එක වෙන විදියට. මේ translation එක වෙන විදියට configure කරන්න ගියොත් මේක හරිය ලේසියි අතරම. අපි අපේ router එකට යන් router එකේ configure mode එකට configure mode එකට ගිහලා අපි ඇත්තටම ඉස්සෙල්ලාම කියන්න ඕන මෙන්න මේ router එකේ interfaces දෙක මොකක්ද කියලා. අපේ inside network එක සහ අපේ outside network එක මොකක්ද කියලා මේ router එකේ interface දෙකට කියන්න ඕන. එහෙමනම් අපි යනවා interface slash කියන interface එකට. මේ interface එක තමයි අපේ මේ inside network එක.
එහෙමනම් ඒක අපි කියනවා IP net inside කියලා. අපි ඩිෆයින් කරන්න පුළුවන් මෙතනදී IP net inside. අපේ inside network එක මෙන්න මේකයි. එතකොට අපි යනවා interface එක serial 0/0/0 කියන network එකට. මේකට ගිහිල්ලා අපි කියනවා IP net outside කියලා. මේක තමයි අපේ IP net outside network එක කියලා කියනවා. ඒක හරි. එතකොට අපි දැන් මේ router එකට කිව්වා අපේ inside network එක මොකද්ද? අපේ outside network එක මොකද්ද කියලා. එතකොට මම මෙතනින් එළියට එන්නම් global configuration mode එකට. ඇවිල්ලා අපි හරි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ address එක map කරමු. කොහොමද මේ address එක map කරන්නේ? හරි ලේසි. IP address NAT මාක් එකක් ගාලා බලනවා. අපි map කරන්න ඕන අපේ inside address එක. inside එකේ අපි මොකද්ද මේ map කරන්නේ? අපි ඉස්සෙල්ලා SNAT සහ DNAT කියලා කතා කරා. අපි map කරන්නේ source IP එක. අපි හැමතිස්සෙම කතා කරන්නේ source IP එක ගැන. එහෙමනම් අපි map කරන්න ඕන මෙන්න මෙතනදී source IP එක. source IP එක map කරන්න ඕන මෙතනදී ඔයාලට පේනවාද static IP දැන් අපි කතා කරන්නේ ඒකින්ද අපි තෝරනවා මෙතනදී static කියලා. static කියලා select කළා. අපි ආයේ මේ question mark එකක් ගාලා බැලුවම ඔයාලට පේනවා ඇති ඉතින් පැහැදිලිව මෙයා කියනවා මොකද්ද ඔයාගේ inside local IP address එක. ඔයාගේ local IP address එක මොකද්ද ඔයාලට map කරන්න ඕන. ඇත්තටම මට map කරන්න ඕන මෙන්න මේ web server එකේ IP address එකට. ඒකින්ද මම කියනවා 10.0.0.80 කියන address එක තමයි මට map කරන්න ඕන. හරි. map කරන්න ඕන මොකක්ද එක්කද? map කරන්න ඕන address එක මොකක්ද? map කරන්න ඕන address එක විදියට මම දෙනවා මෙතනදී 203.0.113.3 කියන address එක. මේ 3 කියලා address එකක් අපිට කොහෙවත් ඇත්තටම මේකෙදි බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට මේ 30 කියන address එක process වෙන්නේ කොහෙන්ද කියලා මේකේ මේ packet tracer එකේ බලා ගන්න විදියක් නැහැ. මොකද real device එකක ඇත්තටම ඕගොල්ලෝ මේ interface එක අපි ඉස්සෙල්ලා gigabit 0/0 සහ serial interface එකට ගිහලා අපි IP NAT inside සහ outside කියලා ගහනකොට අපි ඉස්සෙල්ලා inside කියලා ගහපු code එක එතනදී ඔයාට real device එකක නම් පෙන්නනවා මේකේ හැදෙනවා NVI 0 කියලා logical interface එකක්. මෙන්න මේ interface එකට තමයි මේ IP address එකේ ඉතුරු ඒ කියන්නේ අපේ address block එකේ ඉතුරු addresses ටික assign වෙන්නේ සහ process වෙන්නේ. මේ NVI 0 කියන interface එකේ. හරි. ඒක නිසා තමයි මෙතනදී අපි map කරේ 2030.113.3 කියන IP address එක. හරි. දැන් අපි map කරලා ඉවරයි. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේක map කරලා ඉවරයි. දැන් ඕගොල්ලන්ට PC එකක අරගෙන print කරලා බැලුවොත් අපි map කරපු අපිට 10 කියන range එකනේ අපිට route කරන්න බැරි. අපි ඒ වෙනුවට දැන් අපි දාගත්තනේ 0.20. range එකේ address එකක් 3 කියලා. මෙන්න මේ IP එකට route කරන්න පුළුවන් නේ. මෙයා route කරලා බලමු අපිට pin වෙයිද කියලා. ඔව්. හරි pin වෙනවා. මෙන්න එහෙමනම් අපේ අර static route එක දැන් වැඩ කරනවා. ඕගොල්ලන්ට මෙතනින් ගිහිල්ලා බැලුවොත් මේ web server එක open කරලා ඕගොල්ලන්ගේ address එකට අපි map කරපු IP address එක දුන්නොත් ඔයාලට පේනවා ඇති අර ඉස්සෙල්ලා web server එකේ තිබුණු message එක මෙතනදී පෙන්නනවා. හැබැයි web server අපි ping කරන්නේ අපි මේ connect වෙන්නේ මෙන්න මේ IP address එකට 20 range එකේ IP address එකට. ඔයාලට පේනවා ඇති මෙතනදී පෙන්නන්නේ 10.web server එකේ address එක. ඒ කියන්නේ translation එක වෙලා මෙතනට ගියාන් පස්සේ මෙයා port කරලා තිනවා. මේ router R1 එකට ගියාම packet එක port කරලා තිනවා මෙන්න මේ web server එකට. මේ වගේම අපිට ඕනනම් ඇත්තටම අනිත් IP එක map කරන්නත් පුළුවන්. අපේ තව IP addresses ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ 21 කියන එකත් අපි map කරමු. කරලා අපි බලමු. හරි. එයාත් response කරනවා මෙන්න මේ එයාගේ address එක 10 range එකේ address එක. මේක database server එක කියලා
කියනවා. ඒ කියන්නේ අපේ net translation එක වැඩ කරනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ static net config කරනවා කියලා. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතනදී අර IP address block එකෙන් ඇත්තටම ගත්තේ මේ වැඩිපුර තිබ්බ IPs ටික මේ වගේ map කරාන් පස්සේ මේකේ මේ IP address ඉතුරුවක් වෙන්නේ නැහැ නේ මේ කියලා. ඇත්තටම ඔය එහෙම වෙන්නේ නැහැ. මේක අපි map කරන්නේ මෙන්න මේ වගේ servers වලට විතරයි. එතකොට ඔයගලන්ට ඊගාවට කතා කරනවා අපි කතා කරමු ඇත්තටම මේ අපි කතා කරමු දැන් මෙතනදී ඇත්තටම අපේ environment එකේ අපේ home environment එකකදී හෝ organization එකකදී මොකකදී හරි මොකද්ද මේ වැඩිපුරම translate වෙන mechanism එක කියලා. හරි ඉස්සෙල්ලා වගේ මෙතන ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවාද මෙන්න මෙතනදී address block එකක් තියෙනවා මේ address block එක පේනවාද ඔයගලන්ට /30 network එකක් මේ තියෙන ඔයගලන්ගේ අර මම ඉස්සෙල්ලා මුලින්ම කතා කරා වගේ ඔයගලන්ගේ ගෙදරක එහෙම නැත්නම් home router එකක environment එක මේ topology එක මේ විදිහට තමයි අපි connect වෙන්නේ. අපිට switch එකක් නැති වෙන්න පුළුවන්. අපි wireless connect වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ devices ගොඩක් අපි connect කරනවා අපේ අනිත් පැත්තේ මේ interface එකට. එහෙම නැත්නම් අපේ අනිත් පැත්තේ interface එකේ තියෙන IP address එක overload කරනවා කියලා අපි කියනවා මේකට. මොකද IP address ගොඩකින් එහා පැත්තේ තියෙන IP address එකට IP address එක overload කරනවා කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ මෙතනදී ඔයගලන්ට පේනවා ඇති /30 කියන network එක තමයි මම අරගෙන තියෙන්නේ. /30 කියන network එක ගත්තොත් network එකේ ඔයගලන්ට පේනවා /5/30 කියන එකේ IP addresses 4යි තියෙන්නේ. 4 කියලා එකක් තියෙනවා, 5 කියලා එකක් තියෙනවා, 6 සහ broadcast එක තියෙනවා 7 කියලා. 4 කියන්නේ අපේ network address එක. එතකොට usable host විදියට තියෙන්නේ 5 සහ 6 කියන addresses දෙක විතරයි. එහෙමනම් අර ඉස්සෙල්ලා වගේ අපිට IP addresses වැඩියෙන් නැහැ. තියෙන්නේ IP addresses ගන්න. මොකද හේතුව තියෙන්නේ network address එකට එකක් යනවා, broadcast address එකට තව එකක් යනවා. එතකොට අපේ interface දෙකට මෙන්න මේ interface දෙකට ඉතුරු දෙක අපි assign කරනවා. මෙන්න මේ විදිහට අපි assign කළා. මෙතනදී පෙන්වලා තියෙනවා topology එකක් internet එකේ තියෙනවා servers දෙකක්, එකක් web server එකක් සහ අනිත් එක DNS server එකක් internet එකට connect වෙලා තියෙනවා. එතකොට අපේ වම් පැත්තේ පේන්නේ ඔයගලන්ට මගේ home network එක කියලා හිතමුකෝ. home network එක. එතකොට මේකේ translate එක වෙන්න ඕන එක IP address එකක් නෙමෙයි. මේ 10.0.0/24 කියන address එක translate වෙන්න ඕන. මෙන්න මේ අනිත් පැත්තේ තියෙන අපේ public IP address එකට. ඕගොල්ලන්ගේ PC එකෙන් ගිහලා check කරලා බලුවොත් what is my IP කියලා ඔයගලන්ට පෙන්නන්නේ එක IP address එකයි. අන්නේ IP address එකට ඔයගොල්ලෝ ගෙදර devices කීයක් use කරත් ඒක translate වෙන්න ඕන. එහෙමනම් හරි. මෙතනදී අපි බලමු මේ ඉන්ටර්නෙට් එකට පැත්තට අපි request එකක් යවනවා. මෙන්න මේ server එකට මෙතන web server එකට source IP address එක විදියට 10 range එකේ IP address එක දානවා. destination IP address එක විදියට මෙයාට යන්න ඕන server එක IP address එක දානවා. source port එක විදියට අර femoral port එක randomly generate කරන port එකක් මෙතනට දාලා web server එක port එක 80 කියලා දාලා මෙයා send කරනවා මේක router එකට. router එකට ගියාම මෙතනදී ඔයගලන්ට පේනවා ඉතින් router එකට ගියාම මෙයා කරන්නේ බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ. මට router එකට පැකට් එකක් ආවා. මේ පැකට් එක දිහා බැලුවාම ඔයගලන්ට පේනවා ඇති මෙයාගේ router එක ඇතුලේ database එකක් maintain කරනවා. මෙයා table එකක් maintain කරනවා. ඒ table එක maintain කරන්නේ කොහොමද? මේ IP address එක අපි මේ router එක config කරායින් පස්සේ ඇත්තටම මේ router එක config කරායින් පස්සේ එයා මේ table එක maintain කරගෙන යනවා. මෙතනදී අපිට map කරන්න ඕන 10.10/24 කියන network එක තමයි මෙන්න මේ 5 කියන
203 මේ 5 කියන ඇඩ්‍රස් එකත් එක්ක මැප් කරන්න ඕන. එතකොට මෙතනදී මැප් කරලා තිනවා නම් අපි රවුටර් එක කන්ෆිග් කරලා තිනවා නම් මෙයා එවන පැකට් එක රවුටර් එකට ආවෙන් පස්සේ ලෝකල් IP එක ඉස්සෙල්ලා වගේම 10.0.0.85 කියලා මෙන්න මේ PC එකකින් ජෙනරේට් වෙච්ච පැකට් එකක්. එයාගේ පෝට් එක දානවා. පෝට් එක දාලා එයා යවන outside global IP address එක. outside global IP address එක කියලා කියන්නේ අපිට අපේ destination IP address එක. එතකොට inside local IP address එක කියලා කියන්නේ අපේ inside local එකේ අපේ local එක inside අපේ network එක ඇතුලේ තියෙන address එක. local IP එක සහ local port එක. outside global IP කියලා destination එක IP එක. එතකොට outside global port කියන්නේ මේකේ web server එකක් නිසා request එක http කියලා ගාද්දිම මෙන්න මේ well known port එක මෙතනට දානවා. එතකොට මෙන්න මේ address එක මේ route එකට මේ විදිහට දාලා මේ packet එක route එකට එවුවාම මෙයා කරන්නේ මොකද්ද? මේක source address එක replace කරනවා මෙන්න මෙයාගේ මේ outbound interface එකේ තියෙන address එකට. ඒ කියන්නේ මෙන්න මේ 5 කියන address එකට මෙයාගේ source address එක විදියට change කරනවා. ඒ source address එක change කරලා මෙතනට දානවා inside global IP කියලා කියන්නේ මේ inside global IP කියලා කියන්නේ අපි map කරන IP එක. මෙන්න මේක තමයි map කරලා තියෙන්නේ සහ global port එකේ විදියටම මෙයා මේ port කරනවා අර femoral port එක. දාලා මේක යවනවා web server එකට මේ request එක web server එකෙන් response එකක් generate කරනවා. මෙයා ආයි අර විදියටම ඉන්ටර්නෙට් හරහා මේ router එකට එනවා. router එකට ආවෙන් පස්සේ බලනවා router එකේ destination IP address එක විදියට තියෙන්නේ 203 කියන එක. මේ 203 කියන එක අපි මෙතන බැලුවොත් එම මෙයාගේ local IP එකත් එක්ක map වෙලා තියෙන්නේ මොකද්ද කියලා මේ 10.0 range 85 කියන map IP එක map වෙලා තියෙනවා. එහෙමනම් මෙයා මෙන්න මෙතන fast ethernet/0 කියන interface එකකින් එළියට දාන්න ඉස්සලා මෙයා කරන්නේ මේ destination address එක මාරු කරලා අපිට අදාළ PC එකට ඒ response එක යවනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම PAT වලදී වෙන්නේ. අපි net මේ dynamic net එකේ PAT කියලා කියන port address translation එක කියලා කිව්වා. ඔයගලන්ට පේනවා ඇති හැමතිස්සෙම මෙතනදී translate වෙන්නේ IP address එකත් එක්ක මෙන්න මේ port එකක්. එතකොට මේ socket එකක් තමයි හැමතිස්සෙම change වෙන්නේ. මේ socket එකෙන් තමයි ඇත්තටම කිව්වොත් මේ port එකත් එක්ක මේ IP address එක මේ bind වෙන මේ socket එකෙන් තමයි uniquely identify කරගන්නේ මේ අපේ network එකේ තියෙන device එක. එහෙම නැත්නම් මේ request කරේ මොකක්ද කියලා එයා identify කරගන්නේ. හරි මෙන්න මේ විදිහටම තමයි මෙතනදී ගත්තොත් 7 කියන PC එකකින් generate කරන packet එකක් මේක router එකට එනවා. ඉස්සෙල්ලා විදියමයි local IP එක 7 femoral port inside local port එකක් විතර femoral port එක මෙයා දාලා level තිනවා මෙන්න මෙතනදී 227 කියලා. අපිට යන්න ඕන මේ web server එකට port එක 80. එතකොට මෙන්න මෙතනදී මේ packet එක change කරලා මෙයා යවනවා මෙන්න මේ web server එකට packet එක change කරන්න ඉස්සෙල්ලා විදියටම IP එක විදියට global IP එක විදියට මේ IP එක දාලා මෙයා port එක වෙනස් කරනවා 228 කියලා. මොකද port එක මෙයා වෙනස් කරන්න හේතුව තමයි මේ response එක. මෙයා port කරා නම් මේ 227 කියන port එකම දාලා මෙයා මේ request එක යවුවා නම් ප්‍රශ්නයක් තියෙනවා මේ packet එක ආයිත් එනකොට. මොකද packet එක ආයි එනකොට අපිට entries දෙකක් තියෙනවා මේ table එකේ. ඒක නැති කරන්න තමයි මෙන්න මෙතනදී මෙයා මේ global port එක වෙනස් කරලා යවන්නේ. අර විදිහට packet tag generate වෙනවා. packet එක එනවා router එකට. බලනවා destination IP එක මොකක්ද කියලා. map කරලා තියෙන IP එක මොකක්ද කියලා බලනවා. මෙයා මේ destination IP address එක විදිහට දාලා තියෙන එක වෙනස් කරලා අපේ local IP එක මෙන්න මෙතනට දානවා. දාලා local port එකත් එක්ක මේක port කරනවා අපේ network එකට. මෙන්න මේක තමයි ඇත්තටම වෙන්නේ අපි 99 කියනකින් packet tag generate කරලා යවුවත් මෙන්න මේකම තමයි වෙන්නේ. ඔයගලන්ට පේනවා ඉතින් මෙතනදී ඇත්තටම ගත්තොත් එහෙම inside global IP මේ IP address එක හැම තිස්සෙම map වෙන්නේ
අපේ අර ඉන්ටර්ෆේස් එකේ outbound router එකේ outbound interface එකේ තියෙන IP address එකට. ඒ කියන්නේ 203.0.113.5 කියන address එකට තමයි හැමතිස්සම map වෙන්නේ. map වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතනදී මේ inside local IP address එක වෙනස් වුණාට මේ global IP එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ socket එක වෙනස් වෙනවා randomly generate වෙනවා. මේක අර available විදිහට තමයි මේක generate වෙන්නේ. මේ DNS request එකක් යවපු නිසා තමයි මෙතන 53 කියලා තියෙන්නේ. මේ map වෙලා තියෙන IP එක කොහොමත් එකයි. හරි ඒ විදිහටම මේ response එකක් එවනවා මෙයා change කරලා කරනවා අපි repeat කරේ එකම දේ මේක කොහොමද අපි packet tracer එකේ implement කරන්නේ. එහෙම නැත්නම් අපි routers වල ඇත්තටම implement කරන්නේ කොහොමද? මෙන්න මේ topology එකත් එක්ක අපි බලමු. හරි මෙන්න අපි අර කතා කරපු home router එකක් ගැන කතා කරද්දී තියෙන real environment එක මෙතන තියෙන අපේ web server එක ඉස්සෙල්ලා වගේම මම public IP addresses දාලා config කරලා තියෙනවා මේ web server එක. එතකොට මේ තියෙන අපේ home network එක මේකට IP addresses දාලා තියෙනවා 10 11 සහ 12 කියලා. router එකේ gigabit ethernet 0/0 කියන network එකට දාලා තිනවා 10.0/0/1 කියලා මේ අපේ network එකේ default gateway එක විදියට. එතකොට 0. serial interface එකට අපි අර ඉස්සෙල්ලා වගේම 1 සහ 2 කියන address දෙක map කරලා දිනවා. හැබැයි මේ පාර map කරලා තින්නේ ඉස්සෙල්ලා පාර map කරලා තියුනේ /29 කියන block එකත් එක්ක මේ ගමන 30 කියන block එකත් එක්ක තමයි map කරලා තියෙන්නේ. ඊට අමතරව මම අර ඉස්සෙල්ලා වගේම අපේ router එකෙන් එළියට යවන packet serial interface එක හරහා යන්න කියලා default route එකක් දාලා තිනවා. හරි. දැන් බලමු අපි කොහොමද මෙන්න මේ port address translation එක කරන්න කියලා. අපේ router එක R1 ගත්තොත් so IP route එක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති කිසිම විශේෂ දෙයක් මේක බලා ගන්න හම්බෙලා නැහැ. default route එක config කරලා තියෙනවා විතරයි. මම මෙතන පෙන්නන්නම්. so IPnet translation එක පෙන්නුවොත් කිසිම translation එකක් තාම මුකුත් වෙලා නැහැ. statistic බැලුවත් ඒ වගේම තමයි. වෙනසක් වෙලා නැහැ. හරි. අපි ඉස්සෙල්ලා වගේම කරන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ inside IP එක මොකද්ද outside IP එක මොකද්ද කියලා මේ router එකට කියන්න ඕන. එහෙමනම් අපි යමු global configuration mode එකට. ගිහලා අපි interface g0/ කියන interface එකට යමු. එතනට ගිහලා අපි කියමු මේක තමයි අපේ inside IP net inside. මෙන්න මේක තමයි අපේ inside network එක. හරි. අපි යමු serial port එකට 0/0 කියලා IPnet outside කියලා කියමු. ඉතින් මම exit වෙලා global mode එකට එන්න. ඉස්සෙල්ලා වගේම අපි define කරා අපේ inside network එක මොකද්ද outside network එක මොකද්ද කියලා define කරා. දැන් අපි බලමු මේක config කරන්නේ කොහොමද කියලා. IPnet ඉස්සෙල්ලා වගේම inside source මෙන්න මෙතනදී වෙනස් වෙනවා. අපි ඉස්සෙල්ලා map කරේ static IP එකක්. දැන් අපි map කරන්නේ list එකක්. මොකද අපේ home network එකේ device list එක තමයි අතරම මෙතනට map කරන්න ඕන. හරි මම මෙතන දානවා 1 කියලා දැනට. sorry. list කියලා දාලා list එකේ number එක දානවා 1 කියලා. මම දැන් තව පොඩ්ඩකින් කියනවා මේක කියන්නේ මොකද්ද කියලා.
හරි. එතකොට අපි මෙතනදී ස්පෙસિෆික් කරන්න ඕන මෙතනදී ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ specify interface for global address. මෙන්න මේ අපේ ඉන්ටර්නෙට් පැත්තට තියෙන ඉන්ටර්ෆේස් එක මොකක්ද කියලා අපි මෙතන මෙතන කියන්න ඕන. අපි ඒක කියමු serial interface serial 000 කියලා. හරි දැන් තමයි වැදගත්ම කමාන්ඩ් එක. මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්වා ඕවර්ලෝඩ් කරනවා. ඒ කියන්නේ අපි එහා පැත්තේ තියෙන public IP address එකට අපේ IP address ගොඩක් ගෙනවිලා දානවා. ඒකට අපි කියනවා ඕවර්ලෝඩ් කරනවා කියලා. හරි. net configuration ඉවරයි. දැන් එතකොට මෙන්න මෙතන තියෙනවා list 1 කියලා. මේ list 1 කියන එක ගත්තොත් අපි ලබන සතියේ කතා කරනවා access list ගැන. මෙන්න මේ access list තමයි මෙන්න මේ list කියලා තියෙන්නේ. access list එක create කරන විදිය ගැන දැම්ම වරු වෙන්න එපා. ලබන සතියේ අපි කතා කරනවා ඒ ගැන. access list එක දානවා. list එක දාලා මම මේ 1 කියලා දාන්නේ මේ list එකේ identify කරගන්න number එක. එතකොට අපි කියන්න ඕන මෙන්න මේ router එකේ මේ router එකට කියන්න ඕන මේ list එකෙන් මේක filter කරන්න කියලා. ඒ කියන්නේ filter permit කරන්න කියලා. අපි permit කරන්න කියලා කියනවා මෙන්න මේ access list එකෙන් permit කරන්න allow කරන්න. එහෙම නැත්නම් address mesh කරන්න ඕන 10.0.0.0 කියන network එක. මෙතනදී අපි කතා කරා OSP ගැන කතා කරද්දී wildcard bits ගැන. මෙතන දෙන්න ඕන අතරම wildcard bit වලින් මේක මගේ subnet එක මම දුන්නා. දැන් එච්චරයි වැඩේ දින්නේ. අපි router එකට කිව්වා interfaces මොනවද කියලා, inside outside interfaces මොනවද කියලා කිව්වා. එතකොට අපි මේක IPnet overload command එකෙන් config කරා මේ pat port address translation එකම මම config කරා. එතකොට මෙන්න මෙතන list එක වෙනු list 1 කියන එක වෙනුවට අපේ access list එකක් මෙතන දැම්මා. දැන් මෙතනදී මේ config කරලා ඉවරයි. දැන් ඔයා මෙතනට ගිහිල්ලා මේ වෙබ් සර්වර් එකට පින් කරන්න හැදුවොත් ඔයාට පින් වෙයිද? පින් 198.51.177. මේ පළවෙනි රික්වෙස්ට් එක ගොඩක් වෙලාට ෆේල් වෙන්න හේතුව තමයි මේ අර ARP protocol එක ගැන කතා කරන්නේ. මේ ARP කියන protocol එකේ මේ MAC addresses සහ IP addresses හොයද්දී තමයි මෙන්න මේ time out වෙන්නේ මෙන්න මේක. ඉතින් ඒකින්ද ඒක පැත්තකින් තිබ්බොත් එම අපිට reply එනවා. ඒ කියන්නේ අපේ connection එක success. අපිට reply එනවා connectivity තියෙනවා. අපි ගිහිල්ලා බලුවොත් අපේ web browser එකට web browser එකේ අපිට කියනවා මෙන්න මේක ඇතුළේ config කරලා තියෙන මේ index file එක තමයි මෙන්න මෙතන පෙන්වන්නේ. පැහැදිලි නේ? මම හිතනවා මෙතනට එනකම් පැහැදිලි ඇති කියලා. පාඩ පෙන්වනවා මෙන්න මේක. දැන් අපි ගිහලා බලමු. අපේ router එකට මොනවද මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා. So IP net translations වල මම බලන්න. ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මෙතනදී translate වෙලා තියෙනවා ICMP අපි යවු pin request ටික translate වෙලා තියෙන global address එක විදිහට translate වෙලා තිනවා අපේ inside local address එක විදිහට අපි IP address එකේ generate කරලා තියෙන numbers random numbers ටිකක් ඔයගලන්ට මෙතන පේනවා. එතකොට මෙතනදී අර අපි request කරපු number එක පේනකොට outside විදිහට අපි මේ address එක destination well known port එක අපේ web server එකේ port එක මෙතන ඔයගලන්ට පේනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනදී list එක
net translation එක වෙලා තියෙනවා. එතකොට අපි මෙතන බලුවොත් IP net statics කියන එක sorry so IP net static කියන එක බලුවොත් ඔයගලන්ට පේනවා ඇති translation ටික තියෙනවා dynamic hits 14යි misses 9යි translate එක වැඩි වෙලා තියෙනවා. හරි ඒ වගේම තමයි මේකෙන් web browser එක access කරන්න හැදුවත් මේ වගේ අනිත් වෙන PC එකෙන් access කරන්න හැදුවත් 198 100.77 ඔයාලට මේ රිසල්ට් එක මේ විදිහටම එනවා. ඒ කියන්නේ අපේ net translation එක වැඩ ගන්නවා. හරි. මෙන්න මේක තමයි net වලදී අපි කතා කරන්න ඕනේ static net සහ dynamic net කියන dynamic net වලදී dynamic net වලදී ඔයගලන්ට මතක ඇති මම දෙකක් පෙන්නුවා. එකක් real use කරනවා කියලා. මෙන්න මේක තමයි commonly හැමතැනම use කරන්නේ port address translation කියන concept එක. එතකොට අපි ඊට පස්සේ ගියොත් මේ network time protocol එක සහ syslog server එක කියන්නේ මොකක්ද කියලා බලන්න ගියොත් අපි බලමු මේ මොකක්ද මේ කියන්නේ කියලා. syslog server එක. syslog server එක කියන්නේ මොකක්ද? ඇත්තටම ගත්තොත් syslog server එක කියන්නේ server එකක්. මෙන්න මේ server එකක්. මේ server එක තියෙන්නේ ඔයගලන්ට මතක නම් අපි IP addresses දාලා පැකට් එකක් no shutdown කියන command එක ගහද්දී අපිට එනවා message එකක් මේක up වුණා කියලා. මෙන්න මෙතනදී generate වෙනවා මෙන්න මේ වගේ alert එකක්. මෙන්න මේ alerts එකතු කරලා තියෙන මෙන්න මේ ඇත්තටම ගොන් මේ syslog server එක කියන්නේ database එකක්. එහෙම නැත්නම් collector එකක් කියලා අපි කියනවා. syslog server එක run වෙන්න නම් මේ service එක run වෙන්න ඕන. ඒ වගේම තමයි මේක මේ message මේ devices වලින් generate කරන messages ටික ගිහිල්ලා තියාගන්න තරක් තමයි මෙන්න මේ syslog server එකක් කියන්නේ. උදාහරණයක් විදිහට මම ගත්තොත් මේකෙදි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙතනදී මේ link එක fail වෙනවා. link එක fail වුණ ගමන් මෙයා generate කරනවා alert එකක්. මෙන්න මේ interface එක down වුණා කියලා. මෙන්න මේ interface එක down වුණා කියලා මෙයා ගිහිල්ලා මේක syslog server එකට දානවා. මොකටද මේ syslog server එකට දාන්නේ? trouble shooting වලට මම කියනවා. එතකොට පැකට් එක generate කරලා මේ syslog server එකට යවන එක තමයි මේ පෙන්වන්නේ. අපි මෙතනදී ගත්තොත් මේ server එකේ ඇත්තටම තියෙන්නේ අර වගේ generate වෙලා ආපු messages විතරයි. මේක ඇවිල්ලා data collector එකක් කියනවා. මේකට use කරන්නේ UDP කියන protocol එක. ඒ කියන්නේ reliable protocol එකක් නෙමෙයි best ever protocol එකක්. එතකොට ඇත්තටම මේකෙදි මේක syslog server එක ගොඩක් වෙලා කොයිලාකවත් client එකට response කරන්නේ නැහැ. එතකොට මෙයා message send කරනවා link එකක් අප් වුණාම down වුණාන් පස්සේ link එකක් fail නම් OSPF මොනවා හරි connections තියෙනවා නම් ඒවා fail වුණොත් එතකොට එයාගේ floating route එකක් එයාගේ දින floating route එකක් අපු මේ වගේ මොන වගේ දේවල් වුණත් මෙයා generate කරලා alert එකක් යවනවා මේ අපේ syslog server එකට. එතකොට මේක මේ server එකක් maintain කරන්නේ maintain කරන්නේ මේක trouble shooting වලට. සහ මේක අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම network security issues මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ දේවල් බලා ගන්න තමයි මේ centralized server එකක් manage කරන්නේ මේ database එක. අපේ device එකක් වෙන්න පුළුවන්, device එක router එකක් වෙන්න පුළුවන්, switch එකක් වෙන්න පුළුවන්, PC එකක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම alerts ටික යවනවා අපේ database server එකට. එතකොට මේ ඒ වගේම තමයි මේ syslog server එකෙන් multiple devices ගොඩක් අපි බලමු
මෙන්න මේ වගේ multiple devices connect වෙලා තිබුණොත් මේ multiple devices වල links fail වුණා කියන්නකෝ links fail වුණොත් මේ multiple device ඒ device එක මොකද්ද මේ මොන device එකද මට message එක එව්වේ මොකද්ද ඇත්තටම event එක මොකද්ද මේ event එක සිද්ධ වෙච්ච වෙලාව මොකද්ද මෙන්න මේ වගේ විස්තර ටිකක් මේ log server එකට අපි යවනවා යවලා ඇත්තටම මේක security පැත්තෙන් ගත්තොත් එimhe අපිට බලා ගන්න පුළුවන් ඕගලන් company එකේ user කෙනෙක් user privileges නැති දේවල් එහෙම නැත්නම් මේ devices වල unauthorized device වලට log වෙන්න try කරනවද මොකද log වෙන්න try කරලා password එක fail වුණොත් එයා generate කරනවා message එකක් alert එකක් generate කරනවා ඒක යවනවා එතකොට syslog server එකට මේ server එකට යවුවාන් පස්සේ මේක monitor කරන්න පුළුවන් මොකද්ද මෙයා කරලා තින්නේ කියලා එතකොට මේ දේවල් මොනිටර් කරලා තවදුරට එයා ඇත්තටම අර ඉන්ට්‍රොඩර් කෙනෙක් වගේ නම් එතකොට මොකද්ද මෙයාගේ චේතනාව හොඳ නැත්නම් එයා මේ සර්වර් එකට හානියක් කරන්න try කරනවා නම් එයාව ගැන තීරණයක් මේ ලොග් ටික බලලා ඉච්චාරකට ගන්න පුළුවන් ඇත්තටම. හරි. ඒ වගේම තමයි මෙන්න මෙතනදී අපි කතා කරනකොට මෙතනදී මම පෙන්නන්නම් A, B සහ C කියන routers තුනක් තියෙනවා syslog server එකක් එක්ක connect වෙලා අපේ network එකේ. එතකොට මෙන්න මේ A, B, C කියන network එකේ මේ links තුනම fail වෙනවා එකම වෙලාවකදී මේ links තුනම fail වෙනවා. මොකක් හරි වෙන්න පුළුවන්. අපේ protocol එකක් down වෙන්න පුළුවන්. OSP protocol එක එතකොට EIGRP මොකක් හෝ හේතුවක් හින්දා මේ links ටික ඔක්කොම down වෙනවා. මේ links ටික ඔක්කොම down වුණාම මෙයා generate කරනවානේ message එක. එතකොට A generate කරනවා message එකක් යවනවා server එකට. B generate කරනවා යවනවා server එකට. C generate කරනවා යවනවා server එකට. මේ ඔක්කොම මෙන්න මේ අත්‍තරම ගත්තොත් එහම 7:56 කියන මෙන්න මේ දවසේ. එකම වෙලාවෙත් සිද්ධ වෙන්නේ. එකම වෙලාවදී මේක සිද්ධ වෙලා මේ මැසේජ් එක යවුවට අපි syslog server එකට ගිහිල්ලා බැලුවොත් අපි වැරද්දක් කරලා තියෙනවා. අර routers config කරලා නැහැ. ඇත්තටම හරියටම ඒ කියන්නේ එක වෙලාවක් දාලා. ඔයගලන්ට පේනවා ඇති මේ A B C කියන තුනෙන් generate වෙච්ච message තුන interfaces down වුණා කියලා කියනවා. down වෙලා තින්නේ කවද්ද? මෙන්න මේ 7:07 මේ වෙලාව 1:44 7:56 22:15 ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වෙලාවල් වල තමයි එක වෙලාවල් තියෙනවා. මෙන්න මේ එක වෙලාවල් නවත්ත ගන්න. syslog server එකට ඔයා යවනවා syslog server එකට යවනවා නම් එකම time stamp එකක් වෙන්න ඕනේ. මේ එකම time එකක් කරා තමයි මේකට යනවා. එක times වලින් ගියන් පස්සේ ඇත්තටම trouble shoot කරන්නත් බෑ. හොයා ගන්නත් බෑ මොකද උනේ කියලා. එතකොට මෙන්න මේක ගැන කතා කරනකොට අපිට කතා කරන්න වෙනවා network time protocol එක NTP protocol එක ගැන අපිට කතා කරන්න වෙනවා. මේක තමයි syslog server එකත් එක්ක වෙන්න තියෙන ලොකුම issue එක. මොකද time එක difference වෙන එක. මේක නවත්තන්න තමයි මේ NTP කියන protocol එක අරගෙන එන්නේ. මේ NTP කියන protocol එක ගත්තාම ඇත්තටම අපි මේ protocol එක මේ NTP server එක synchronize කරගන්නේ එයා මේ synchronize කරගන්නේ මේ server එක එයාගේ internet එකේ තියෙන NTP server එකත් එක්ක. ඒ කියන්නේ internet එකේ කොහේ හෝ තියෙන අපිට ළඟම තියෙන internet server එකක් එක්ක තමයි synchronize කරගන්නේ මෙන්න මේ අපේ තියෙන server එක. මෙතනදී මේ ගැන කතා කරන්න වෙනවා. එතකොට අපි large environments එකක් ගත්තොත් එම ගොඩක් වෙලාවට DNS server එක use කරනවා NTP server එකක් විදියට. එතකොට අපිට මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ මේ generate කරගන්නවානේ මේ NTP server එක time එක internet එකේ තියෙන මේක අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මේ packet tracer එකේදී මේක බලා ගන්න බෑ. real device එකේදී බලා ගන්න පුළුවන් ඔයගලන්ට time එක pin කරා නම් මම time.nis.gov කියන ඒ කියන්නේ time.nist.gov කියන address එකට pin කරා නම්
ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ළඟම තියෙන NTP සර්වර් එක මොකක්ද කියලා. එතකොට NTP සර්වර් එකට පින් කරාන් පස්සේ ඔයාට හම්බ වෙනවා ඔයාගේ ළඟම තියෙන NTP සර්වර් එකේ IP address එක ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වගේ අපි මේ NTP සර්වර් එකක් දාලා මේ devices ඔක්කොම මේ routers ABC කියන routers ඔක්කොම config කරලා තියෙනවා නම් එකම time එකකට අපිට අර වගේ ප්‍රශ්න එන්නේ නැහැ. බලන්න මොනිටර් කරන්න ගියන් පස්සේ මොකද මේ ස්ටේටස් එක ජෙනරේට් උනේ මේ ලින්ක් එක සම්බන්ධ විස්තරය අර ABC ඉස්සෙල්ලා විදියට අපි ගත්තොත් ජෙනරේට් උනේ මේ alert එක 7:56ට නම් ඔක්කොම 7:56ටම තමයි. එතකොට අපිට trusted time zone එකක් තියෙනවා අපිට ඒක බලා ගන්න. එතකොට අපි ඒක ගැන කතා කරොත් අපිට කතා කරන්න වෙනවා UTC. UTC කියන්නේ coordinated universal time කියන එක. එතකොට prime meridian is 0.0.0.0 කියලා තියෙනවා. එතකොට මොකද්ද මේ කියන්නේ UTC එක කියලා කියන්නේ? UTC එක කියලා කියන්නේ ඇත්තටම අපි අර ඉස්සරහ ඉඳන්ම අහලා තියෙනවා Greenwich මධ්‍ය රේඛාව කියලා කියන්නේ. අන්න ඒකට තමයි මෙන්න මේ universal time එක කියලා කියන්නේ. එහෙම නැත්නම් UTC කියලා කියන්නේ. එතකොට මේක ගත්තොත් එහෙම ඇත්තටම ටයිම් zone 24කට බෙදලා තියෙනවා. ටයිම් zone 24කට බෙදලා තියෙනවා. මේ වගේම ඒ කියන්නේ අපි සාමාන්‍ය ලංකාවේ පාවිච්චි කරන්නේ +5:30 කියන ටයිම් zone එක. මොකද අපි ඉන්නේ මෙන්න මෙතන නිසා. මේ තියෙන Greenwich රේඛාව. හරි. එතකොට ඒකත් එක්ක ගත්තොත් එහෙම තව ටයිම් zones ගත්තන් පස්සේ Greenwich රේඛාවෙන් ඉඳන් ඉස්සරහට යනකොට ඒ කියන්නේ දකුණු අත පැත්තට යද්දී අපි ප්ලස් කියනවා. බං අත පැත්තට යද්දී මයිනස් කියනවා. මෙතනදි කතා කරන්න වෙනවා ස්ට්‍රැටම් කියලා වචනයක් ගැන. ස්ට්‍රැටම් මොකද්ද මේ ස්ට්‍රැටම් එකක් කියලා කියන්නේ? ස්ට්‍රැටම් එකක් කියලා කියන්නේ ඇත්තටම NTP සර්වර් එකේ පාර්ට් එකක්. NTP සර්වර් එකේ පාර්ට් එකක්. මේකෙන් ඇත්තටම කරන්නේ NTP සර්වර් එකේ අර අපි කතා කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් අපි විස්තරයක් ගන්නවා කියලා ඉන්ටර්නෙට් එකත් එක්ක සින්ක්‍රොනයිස් කරගන්නවා කියලා. අන්න ඒ සින්ක්‍රොනයිස් කරගන්න සර්වර් එක තමයි මෙන්න මේ ස්ට්‍රැටම් එක කියලා අපි බලාගන්නේ. උදාහරණයක් විදිහට මම ගත්තොත් ස්ට්‍රැටම් එක 0 කියලා. මේ ස්ට්‍රැටම් එක 0 කියන්නේ ඇත්තටම මෙන්න මේ Greenwich time එකත් එක්ක ටැලි වෙන හරියටම ඒ ඇක්චුවල්ම time එක කියලා අපිට ගන්න පුළුවන්. මේ ස්ට්‍රැටම් 0 කියන එක ගත්තොත්. එතකොට අපි අර මං අර ඉස්සලා කියපු විදිහට ඕගොල්ලෝ අර time.nis.gov කියන URL එකට පින් කරාම අපිට එනවා IP address එකක්. ඒ IP address එකත් එක්කම අපිට එනවා මෙන්න මේ stratum කියන stratum එකේ number එක. මේ number එක 0 කියලා આવොත් එන අපිට ඇත්තටම හරියටම හරි වෙලාව හම්බෙලා තිනවා. එතකොට ඒ වගේම stratum එක 1 කියලා කිව්වොත් එහෙම අපිට හම්බෙන්නේ 1 කියලා කියන්නේ අර 0 device එකකින් learn කරපු එකක් තමයි අපිට හම්බෙන්නේ stratum 1 කියලා කිව්වොත්. 2 කියලා කිව්වොත් මේ 2 කියන එක learn කරලා තියෙන අර 1 කියන stratum 1 කියන එකේ. එතකොට මෙන්න මේක තමයි මේක hierarchical path එකක්. මෙන්න මේක තමයි NTP කියලා කියන්නේ. NTP ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ මේ network time protocol එක implement කරන එක අත්‍තරම ගත්තොත් එහෙම ඉන්ටර්නෙට් එකත් එක්ක sync කරන විදිය ඕගොල්ලන්ට පෙන්වන්න බෑ මේ වෙලාවේදී මේ packet trace එකත් එක්ක. මම ඒක නිසා මෙන්න මේ විදිය දෙයක් කරලා තියෙනවා මෙන්න මෙතනදී. ඕගොල්ලන්ට පේනවා ඇති. පේන්නේ. හරි. මෙන්න මේ විදිය දෙයක් ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙතනදී කරලා තියෙනවා. මම සර්වර් එකක් දාලා තිනවා network එකට. එතකොට මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා මේ සීරියල් ඉන්ටර්ෆේස් වලින් ගොඩක් වෙලාට අපි හදිස්සම කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තිනවා කියලා. routers තුනක් තියෙනවා මෙන්න මෙතන කනෙක්ට් වෙච්ච මේ routers තුනට මෙන්න මේ network එකට මම දාලා තිනවා සර්වර් එකක්. මෙන්න මේ NTP සර්වර් එකක්. සර්වර් එකක් දාලා තිනවා සර්වර් එක දාලා මම මේ NTP NTP සර්විස් එක enable කරනවා.
හරි අද ටයිම් එකත් එක්ක ගත්තොත් on අපි බලමු අද 2020 මැයි 19 වෙලාව අපි ගමු වෙලාව 9යි වෙලාව මගේ ලැප් එකේ වෙලාව 9යි 16යි PM මේක මම on කළා මේ සර්වර් එකක් තියෙනවා හරි ඒ වගේම මෙන්න මම ඇඩ් කරපු සර්වර් එක මෙන්න මගේ රවුටර්ස් තුන මේ රවුටර්ස් තුන ගත්තොත් එimhe ඔයගලන්ට පේනවා ඇති මම මේ රවුටර්ස් තුනේ කන්ෆිගරේෂන් පාර්ට් එකක් කරලා තිනවා IP ඇඩ්‍රසස් දාලා තිනවා ඊට අමතරව ඔයගලන්ට මම පෙන්නන්නම් අපි ගිය සතියේ කතා කරපු OSPF ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා OSPF වලින් මේගොල්ලෝ ලර්න් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ නෙට්වර්ක්ස් ටිකක් ගැන මේ ඔක්කොටම කනෙක්ටිවිටීස් තියෙනවා. ඒ කියන්නේ මේ OSPF වලින් මෙතන කනෙක්ට් වුණාම මෙතන මේ හැම තැනකටම කනෙක්ටිවිටි එක තියෙනවා. ඒ වගේම තමයි අපේ NTP සර්වර් එකටත් කනෙක්ටිවිටි එක තියෙනවා. එතකොට අපි කොහොමද මෙන්න මේක සින්ක්‍රොනයිස් කරගන්නේ? මේක මේ අපේ සර්වර් එකේ තියෙන ටයිම් එකත් එක්ක කොහොමද සින්ක්‍රොනයිස් කරගන්නේ? මේක ඇත්තටම හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. අපි අපේ රවුටර් එකට කියන්න ඕන. සර්වර් එක මොකක්ද කියලා. NTP සර්වර් එක මොකක්ද? NTP සර්වර් එකේ IP ඇඩ්‍රස් එක කිව්වනම් ඇත්තටම හරියටම හරි නේද? මේකේ IP ඇඩ්‍රස් එක මට මතක නැහැ. IP ඇඩ්‍රස් එක විදියට මම දානවා මෙන්න මේ ඇඩ්‍රස් එක. හරි මට ඔයගලන්ට ඉස්සෙල්ලා පෙන්වන්න බැරුණා මේකේ මම මේ රවුටර් එකේ පෙන්වන්න. clock කියලා කමාන්ඩ් එක ගහලා මේක ඇත්තටම මේ clock එක වැරදි 1993 මාර්තු 1 වෙනිදා UTC මේ වගේ විස්තරයක් තියෙන්නේ. මේකෙත් ඒකම තමයි මම හිතන්නේ තාමත් ඇත්තේ. ඒකෙත් ඒකම තමයි තාම තියෙන්නේ. එතකොට මෙන්න මේකදී අපි කිව්වා NTP සර්වර් එක මේකයි. ඔයා මෙන්න මේ සර්වර් එකෙන් ඔයාගේ රවුටර් එක සින්ක්‍රොනයිස් කරගන්න කියලා. එතකොට අපි මේ රවුටර් එකටත් පොඩි වෙලාවක් සින්ක් කරගන්න. config terminal සර්වර් එක දැන් අපි කියලා බලමු අපේ ටයිම් එක සින්ක් වෙලාද කියලා. ඇත්තටම තාම සින්ක් වෙලා නැහැ. මම පොඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම් මේ සින්ක් වෙන එක ඉක්මන් කරන්න. දැන් මම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ගිහලා බැලුවොත් මෙන්න මේක සින්ක් වෙලා තියෙනවා. 2020යි අපි අර ඉස්සෙල්ලා කියපු ටයිම් එකත් එක්ක 19යි මැයි මෙන්න මේ ටයිම් එකත් එක්ක 21:09 ගණන් අපි ඉස්සෙල්ලා කන්ෆිග් කරපු ටයිම් එකත් එක්ක මේකත් ඔයගොල්ලෝ ගිහලා බැලුවොත් ඔයගොල්ලන්ගේ show clock කියලා ගහලා ඔයගොල්ලන්ට මේකත් බලා ගන්න පුළුවන් සින්ක් වෙලා තියෙනවා මේ බලන්න මේ ටයිම් එක මේක ඉස්සෙල්ලාගේ 25 තප්පර තුන දැන් 36යි ඒ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම දැන් එකම ටයිම් එකක් පාවිච්චි කරනවා නේද හරි මෙන්න මේක තමයි NTP සර්වර් එකක් කියලා කියන්නේ NTP සර්වර් එකේ වැඩ කරන්නේ වැඩි වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක NTP සර්වර් එක ඇත්තටම මේ NTP සර්වර් එක සහ එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු syslog සර්වර් එක හරියටම මේ packet tracer activity එකකදී පෙන්වන්න බෑ මේක ඇත්තටම real devices වලින් කරලා මොකද අපි syslog server එකක් ගැන කතා කරනකොට syslog server එකකදී කරන්නේ syslog server එකේදී ඇත්තටම කරන්නේ පොඩි දෙයක්. මොකද මෙන්න මේ router එකක් ගත්තොත් එහෙම මේ router එකෙන් messages ටික යවා ගන්න කරන්නේ පොඩි දෙයක්. පළවෙනි එක විදියට අපි හදනවා මෙන්න මේකේ loop back interface 0 කියලා interface එකක්. ඕගොල්ලන්ට අපි මම කතා කරා loop back interfaces ගැන මීට ඉස්සෙල්ලා
loop back interface එකක් හදනවා අපි හිතමු 10යි 100යි 0යි 1 කියලා මෙන්න මේ interface එක හදනවා අපි mask එක කියන්නේ subnet mask එක විදියට 255.255.255.255 දාලා. ඒ කියන්නේ exact loop IP address එකක්. 255 හතරක් තියෙනවා කියන්නේ ඒක exact IP address එකක්. මෙන්න මේ විදිහට මේකේ මේ devices වල loop address එකක් හදලා මේක අත්‍යවශ්‍යම නැහැ. නමුත් mandatory නැහැ. නමුත් ගොඩක් වෙලාවට අර best practice එකක් විදිහට මේගොල්ලෝ මේ syslog server එක හරියටම identify කරගන්න මෙන්න මේ loop back interface එක මොන router එකේද කියලා identify කරගන්න තමයි මේ syslog මේගොල්ලෝ loop back interface එකක් හදන්න කියලා කියන්නේ. එතකොට ඒකම ගත්තොත් මේකේ අනිත් පැත්තට ගත්තොත් තව පොඩි command එකක් මේක ගහන්න තියෙන්නේ login කියලා. login කියලා LOGIN login කියලා ගහලා මේකට ඔයගොල්ලන්ට ඇත්තටම තියෙන login කියලා ගහලා මෙන්න මේ NTP server එකේ මේ syslog server එකේ IP address එක දෙන්න. IP address එක දීපු ගමන් මේ දෙන්න communicate කරනවා. ප්‍රශ්නේ තියෙන packet tracer එකේ හරියට පෙන්වන්න බැරි. මොකද මෙතනදී ඔයගොල්ලෝ බලන්න සමහර YouTube එකේම තියෙන ඇත්තටම real devices වලින් syslog server එකක් config කරන එකක්. මොකද අපි real device එකට implement කරන්න ඕන real device එකට ඇත්තටම දාන්න ඕන මෙන්න මේ server එකට. එහෙම නැත්නම් අපේ මේ server එකට syslog server එකට අපි දාන්න ඕන run වෙන syslog software එකක්. ගොඩක් වෙලාවට මේ softwares ගොඩක් තියෙනවා. එතකොට Kiwi softwares විදිහට ගත්තොත් SolarWinds වල තියෙනවා Kiwi syslog server කියලා එකක් තියෙනවා. තව එතකොට Splunk කියලා syslog server එකක් තියෙනවා. එතකොට Visual syslog server එකක් කියලා තව එකක් තියෙනවා. මේ වගේ syslog servers ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ බලුවොත් ගොඩක් log servers හොයාගන්න පුළුවන්. මේ log server එකකදී ඇත්තටම ඔයගොල්ලෝ log server එක implement කරලා ඔයගොල්ලන්ගේ IP address එක අර මං කියපු විදිහට මේ routers වල IP addresses දුන්නාම මේ ඔක්කොම alerts ටික අර syslog server එකට යනවා. මෙන්න මේක තමයි syslog server එක සහ NTP ගැන අපි කතා කරන්න තියෙන්නේ අපිට. හරි මම අද මෙන්න මේ ටිකෙන් කතා කරලා මෙන්න මෙතනින් අද මම නතර කරන්නම්. මොකද තව පොඩි දෙයක් තියෙන්නේ DNS සහ DHCP ගැන කතා කරන්න. ප්‍රශ්න තියෙන්නේ කතා කරලා අපි ඒක ප්‍රැක්ටිකල් එක නොකර හිටියොත් එහෙම ඒක ළමා සතිය වෙනකොට අමතක වෙනවනේ ඔයගොල්ලන්ට. ඒක නිසා ඒක ප්‍රැක්ටිකල් එක කරන්නත් එක්ක දැන් 9:24යි වෙලාව. ප්‍රැක්ටිකල් එක කරන්නත් එක්ක මම වෙලාවක් තියාගෙන DNS සහ DHCP ගැන ලබන සතිය කතා කරන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. මේ හරිම ලේසි අතරම මේ configuration part එක Cisco වල theory තියෙනවා. theory ගොඩක් තියෙනවා. මේ theory ටික ඇත්තටම හරියට ඉගෙන ගත්තොත් ports කියන දේවල් අපිට හිතලා ඇත්තටම implement කරන්න පුළුවන්. මේ theory ටික ඉගෙන ගත්තොත් ports ටික implement කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඕගොල්ලෝ technician කෙනෙක් විදිහට වැඩ කරනවා නම් කවුරු network administrator කෙනෙක් ගාව ඔයාට මේ ඔයා technician කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔයාට මොනවා හරි ඩවුන් එකක් වෙලා කම්පැනි එකට යන්න කියලා සමහර වෙලාවට ඔයාට දෙන්න පුළුවන් මේ කෝඩ්ස් ටිකම ඉම්ප්ලිමන්ට් කරලා ටෙක්ස්ට් ෆයිල් එකක් මෙන්න මේ ටික ගිහිල්ලා ඔයා දාන්න මෙන්න මේ රවුටර් එකට කියලා. එතකොට එතන තියෙන්නේ අතර මේ IP address මේ ඉන්ටර්ෆේස් වල IP addresses ටික මොනවද OSPF කරනවා නම් OSPF config කරලා තියෙන්නේ කොහමද? මොකද අපි මේ එකපාරක් config කරාම මේකේ backup එකක් තියාගන්න නිසා. ඉතින් ඒකෙන්ද මේ theory ටික හරියට ඉගෙන ගත්තොත් හරිම සරලයි මේ කෝඩ්ස් ටික මේ හිතලා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කෝඩ්ස් ටික. ඉතින් මේ දේවල් ගැන මම හිතනවා ඔයගලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. පුළුවන් තරම් මේ දේවල් බලන්න. මේ දේවල් බලලා මෙතනින් එහාට මේ පැයකමාරක් ඇතුළතදී කරන්න පුළුවන් දේව සීමා සහිතයි. එතකොට syslog server එකේ ඇත්තටම real environment එකේදී ඔයගොල්ලෝ කොහොමද බලන්නේ කියලා YouTube එකේ ගන්න ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඇත්තටම ඒ වීඩියෝ එකක් බලලා ඔළුවට idea එකක් දාගන්න දැන් මම කියපු දේ එකත් එක්ක මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට net කොහොමද වැඩ කරන්නේ? මේ දේවල් ටික පොඩ්ඩක් ඔළුවට දාගන්න කියලා කියන ලබන සතිය අපි කතා කරමු මේ DHCP server එක සහ DNS server එක ගැන practical එකත් එක්කම. එතකොට access control list සහ එතකොට switch එකක් අපි security කරන්නේ කොහොමද? මම දැක්ක මේ session එක මාලාවටම ඔයගලන්ට ඇත්තටම බලා ගන්න හම්බුණා මේ security කියන දේ හැමතිස්සෙම අපි security ගැන කතා කරනවා. මේ switch එකක් මේ ports එතකොට මේ
network මේ layer එකකින් එන attacks නවත්තන්නේ කොහොමද මේ Cisco සහ මෙන්න මේ Cisco devices හරහා. අපි මේ CCNA level එකේ මේ securities කොහොමද implement කරන්න කියන දේ අපේ ඔයගලන්ට security පැත්ත ගැන කතා කරද්දී ඉසුරු සර් මම දැක්ක සෑහෙන ලොකු description එකක් මේ දේවල් ගැන කියලා දුන්නා. අපි බලමු ඒ දේවල් සමහරක් දේවල් අපි කොහොමද මේ CCNA මේ අපේ devices වලින් කොහොමද අපි නවත්තන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද ඇත්තටම කතා කරන්න තියෙන්නේ.